දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට තෙරුවන් සරණයි සුපින්බර උදෑසනක් ඔබට අදත් සුපුරුදු විදිහට ඔබ එකතු වන්නේ දම් සවිය දහම් සාකච්ඡාව සමග අදත් දහම් සාකච්ඡාවට ඉතාමත් ගෞරවණීයව වැඩම කරවන්නට යෙදුනේ පූජ්‍යපාද හසලක සීලපින්ඩල අපේ ගෞරවනීය සම්පාදක වහන්සේ දෙපා ශීර්ෂ නමස්කාරයෙන් යුතුව අද දවසේ දහම් සාකච්ඡාවට පිළිගනු ලබනවා. අද මාතෘකාව බොහොම විවාදාත්මක මාතෘකාවක්. හැබැයි බුදුදහම තුල මේට නිවැරදි මඟ පෙන්වීමක් ලබා දීලා තිබෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරන්නට සූදානම්. මාතෘකාව නිර්මාංශ වීම. සතුන්ගේ මස් අනුභව කිරීම සුදුසුද නුසුදුසුද? නැත්නම් මේ නිර්මාංශ වීම හොඳ දෙයක්ද? නැත්නම් මේක තේරුමක් නැද්ද කියන කාරණාව සමාජය තුළ කතා බහට ලක් වෙන මාතෘකාවක්. හැබැයි බුදුදහම තුළ මීට අපට නිවැරදි අවබෝධයක්, නිවැරදි දැක්මක් ලබා දීලා තිබෙනවා. ඒ පිළිබඳව දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිසා මේ සාකච්ඡාව, දහම් සාකච්ඡාව ආරම්භයේ සිට අවසානයේ දක්වාම බොහොම අවධානයෙන්, අවබෝධයෙන් යුතුව මේ සාකච්ඡාවට එකතු වන්නට කියලා අපි ඔබට මෙහෙම දිරු දර්ශනමයි ඉතාමත් ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම ඉල්ලීමක් කර සිටිනවා. අපි හැමදෙරෝනේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මාංශ අනුභවය නැත්නම් මේ මස් කෑම අපි පංචශීලයේම කතා කරනවා මේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ඒ කියන කාරණාව, ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදයේ සමාදන් වෙමි කියලා. එතකොට මේ සතුන්ගේ පරපණ නැසීම මූලිකවම සුදුසු නෑ කියන කාරණය අපිට මුලින්දන්ම කියලා දීලා තියෙනවා බුද්ධ ධර්මයේ. එතකොට මේ මස් අනුභවය නැත්තම් මේ එක පැත්තෙන් අපි කිව්වොත් මේ අනුභව නොකිරීම නිර්මාංශ වීම කියන කාරණය කොහොමද බුදුදහම තුල බුදුන් වහන්සේ විසින් සඳහන් කරලා තිබෙන්නේ? තෙරුවන් සරණයි මනෝජ් මහත්තයා. ඒ වගේම දම් සවිය නරඹන පින්වත් හැම දෙනාටම ඔබට සුබ උදෑසන කාලයක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දැන් ඔබතුමා අද මේ සඳහා යෝජනා කරන මාතෘකාව ඊටාම වැදගත් මාතෘකාවක්. හේතුව තමයි ඊටාම පරිස්සමින් ලියා ගන්න ඕන එක. විශාල ගැටලු බොහෝමයක්, අතුරු ප්‍රශ්න බොහෝමයක් මතුවෙන්න පුළුවන්. ඒ වගේම මතුවලා තියෙන ගැටලුවක් නේ. මෙවැනි සාකච්ඡාවක් තුළින් මෙවැනි මාතෘකාවක් කතා කරනවා නම් වැඩසටහන් 100ක විතර කතා කරන්න මනෝජ් මහත්තයා කරුණු තියෙනවා. එහෙමයි. ඒක අපි හැමෝම තේරුම් ගන්න ඕන එකක්. දැන් ඇත්තටම නිර්මාංශ වීමයි ප්‍රාණඝාතයයි කියන්නේ මේක දෙකක්. දැන් මේක එකක් විදියට සලකන්න ගියාට පස්සේ තමයි අර අපේ ඔළුවේ තියෙන අරුබුදේ මතුවෙන්න පටන් ගන්න. දැන් බුදුන් වහන්සේ පෙන්වා දෙන ප්‍රාණඝාතයට සම්බන්ධ වෙන කාරණාත් නිර්මාංශය සම්බන්ධ බුදුන් වහන්සේගේ ඊටා නම්‍යශීලී අදහස. ආන්සේ හරිය නම්‍යශීලී තැනක ඉඳලා මේ කාරණා කියන්නේ. දැන් උදෙන්ම ඔබට අදහසක් එන්න පුළුවන්. එහෙමනම් මේ ඔබ වහන්සේලා කියන්නේ එක්ක කන්න කියලාද කන්න එපා කියලාද කියලා කෙනෙකුට මේ ආරම්භයේම ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. අපි කියන්නේ ඉගෙන කලබල වෙන්න එපා කියලා. කියන්නේ වැඩසටහන අහවර වෙනකන් කලබල නොවි බොහොම නිදහසේ මේ ගැන අහන්න කියලායි කියන්නේ. මනෝජ් මහත්තයා අද ඉන්න බොහෝ දෙනෙකුට නිදහස් මනසක් නැති විශාල අරුබුදයක් තියෙනවා. දැන් ගොඩාක් දෙනෙක් කියන්නේ මේක ඉතා දියුණු යුගයක් කියලානේ. මේක ඉතා ප්‍රශස්ත දියුණු තාක්ෂණික වශයෙන් බොහොම ඉහළ තැනක තියෙන යුගයක් කියලා. ඒ මොන විදිහේ දියුණුවක් තිබුණත් මිනිසුන්ගේ චින්තනමය නිදහස නැහැ කියලා අපට හොඳටම තේරෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ නිර්මාංශ වීම සම්බන්ධව දරන අදහස ඊටාම පරිස්සමින් ලියා ගන්න අපි උත්සාහ කරනවා. ඒක ඊටාම පරිස්සමින් කරන්න ඕන එක. හේතුව තමයි බුදුරජාණන් වහන්සේට ආහාරය සම්බන්ධ තිබුණේ ඊටාම නම්‍යශීලී අදහසක්. දැන් උන්වහන්සේ දේශනා කරපු ඊටාම ලස්සන දේශනාවක් තමයි මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සාරිපුත්තයන් වහන්සේට කරපු මහා සිංහනාද සූත්‍රය. එතකොට උන්වහන්සේ මහා සිංහනාද සූත්‍රයේදී මේ උභය අන්තයේම හුරු කරලා බලනවා. ගිහි කාලේ අධික සැප දුන්න කෙනෙක්. උන්වහන්සේ වගේ අදත් කාටවත් සැප දෙන්න බෑ. මොකද හේමන්ත, ගිම්මාන, වස්සාන කියන ඍතු වලට වෙන වෙනම මාලිගා තුනක් තිබිලා තිනවා. අද කාටවත් එහෙම මාලිගා ඇත්තේ නැහැ. පාලකයන්ගේ ඉඳලා පහළ කාටවත් වෙන වෙනම තත්වයක් නැහැ.
දැන් උන්වහන්සේ දැන් යශෝදරා තේරාපදාන එක තැනක තියෙනවා 1,40,000ක් කාන්තාව පිරිවරාගෙන ඉද්දී මම තමයි ඔබ වහන්සේගේ පරිචාරිකාව කියලා. ඒතර විශාල පිරිසක් පිරිවරාගෙන ඉඳලා තියෙනවා. ඒතර උන්වහන්සේගේ පරිවාර සම්පත්තිය තා විශාලයි. මේ සියලු දේවල් වලින් උන්වහන්සේ තා සැපසහිත ජීවිතයක්නේ මනෝජ් මහත්තයා ගෙවන්නේ. එතනින් පස්සේ උන්වහන්සේට තේරෙනවා මේ ඊට සැපසහිත ජීවිතය තුළ අපි හිතන විදිහේ නිවීමක් නැහැ කියලා. ඊට පස්සේ උන්වහන්සේ දුර්ගේශ්වරී වලට උන්වහන්සේ වඩිනවා. දැන් බුද්ධ දේශනාවේ තියෙන්නේ gedara හැමෝටම කියලා ගියා කියලා. නමුත් බෞද්ධ සංස්කෘතිය හදපු කතාවේ තියෙන්නේ කියන්නේ නැතුව රහසේ ගියා කියලානේ. නමුත් දැන් බුද්ධ දේශනාවේ තියෙන්නේ හඬ ඉද්දී මාලිගාවේ අය හඬද්දී මාලිගාව අත්හැරලා ගියා කියලා. දැන් මේ විදිහට ගිහින් උන්වහන්සේ දුර්ගේශ්වරී වල ඉඳලා මනෝජ් මහත්තයා අධිකව දුක් දෙනවා. ඒ දුක් දෙන වැඩපිළිවෙල ඇස්සේ උන්වහන්සේ කරන ඉතා ගැඹුරු වැඩක් තමයි ආහාරයෙන්ුත් නිවන හොයනවා. මොකද ආහාරයෙන් නිවන හොයන ආජීවකයෝ ඉන්නවා. පරිබ්‍රාජකයෝ ඉන්නවා. නිගණ්ඨයෝ ඉන්නවා. කෑමෙන් නිවනක් හොයන්න පුළුවන් කියලා හිතන. සමහර අය හුණුසහල් කාලා ඉන්නවා. සමහර අය ඒවයින් හදාගත්ත කැඳ විතරක් කාලා ඉන්නවා. සමහර අය විවිධ වෘතවලට අහු වෙලා විවිධ වෘත සමාදන් වෙලා ඉන්නවා. මේ ඔක්කොමත් එක්ක බුදුන් වහන්සේ මේව හුරු කරලා බලනවා. දැන් මේව එකපාර ප්‍රතික්ෂේප කළේ නෑ. දැන් උන්වහන්සේ ඒ දේශනාවේ තියෙනවා සාරිපුත්ත මම තරම් ආහාරයෙන් සුද්ධියක් හොයපු කෙනෙක් නෑ. ප්‍රත්‍යක්ෂම දැනගෙන තමයි උන්වහන්සේ. ඔව් දැන් මේක නිකම්ම හුදු කතාන්දරයකින් අතහැරියේ නෑ. ඔබතුමා කියුවේ ලස්සන වචනයක්. නිකන් කතාවකට අත්හැරියේ නෑ. ප්‍රත්‍යක්ෂව මේක බැලුවා මේ තුල නිවීමක් තියනවාද කියලා. උන්වහන්සේ ආහාරයෙන් විමුක්තියක් හොයපු විදිය හරීම විශ්මිතයි මනෝජ් මහත්තයා. උන්වහන්සේ ආහාරයෙන් සුද්ධියක් හොයාගෙන දුර්ගේශ්වරී වලට ගිහින් උන්වහන්සේ ආහාරයෙන් කොච්චර විමුක්තිය හෙව්වද කියනවා නම් උන්වහන්සේ කියනවා සාරිපුත්ත මම සමහර දවස්වලට ආහාරයෙන් විමුක්තිය හොයාගෙන යද්දී තිත්ත ලැබු ගෙඩියක් කුලඟට වේලිලා යනවා වගේ මගේ ඔළුව වේලිලා යනකම් මම මේ ආහාරයෙන් විමුක්තියක් හෙව්වා කියලා. මේ කලුයින් ගිරියාව යට ගියා කියනවා ගැඹුරු ලිඳක තාරකා පේනවා වගේ. මගේ බඩ අල්ලනකොට පිටහත ගන්නවා මට දැනුනේ කියනවා. මගේ බඩේ ඇටකොටු ඇටකටු ටික හරියට දි รา ගියපු ශාලාවක පරාල වගේ වේලිලා ගියා කියලා. එච්චරට කෑමෙන් විමුක්තියක් හෙව්වා කියලා. සමහර දවස්වලට පින්නපාතේ වඩිනකොට ළමයි කම්බෙන් ඉන්න අම්මා කෙනෙක් ඇවිල්ලා බත් දුන්නොත් එදා මම බඩගින්න ඉන්නවා කියලා. මම යනකොට පිටිපස්සෙන් සමහර දවස්වලට බල්ලෝ එනවා. මට විතරක් බත් ටිකක් දීලා බල්ලට දුන්නේ නැත්තම් මම එදා බල්ලට බත් ටික දීලා එදා එළි වෙනකම් බඩගින්න ඉන්නවා කියලා. මේ විදිහට ආහාරයෙන් විමුක්තියක් හොයාගෙන යනවා. එහෙමයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දැන් නිර්මාංශ ප්‍රශ්නේ කතා කරන්නේ දැන් මේ වෙන කොහෙද යන්නේ කියලා. නමුත් මේක ඉතා වැදගත් කාරණයක් අපි කියන්නේ. දැන් මේ විදිහට හොයාගෙන ආහාරයෙන් විමුක්තිය හොයාගෙන ගිහින් මනෝජ් මහත්තයා හරි ලස්සන දෙයක් වෙනවා. උන්වහන්සේ ආහාරය තුල විඩාවටපත් වෙනවා. දැන් කොච්චර විඩාවටපත් වුණාද කියනවා නම් මේ විඩාව මොනතරම් දුෂ්කරද කියනවා නම් සමහර වෙලාවට උන්වහන්සේ එක දේශනාවක එක හරි අනුවේදනීය. ඒක හරි සංවේගයක් මිනිස්සු දන්නේ නැහැ මේ දුක ගැන. උන්වහන්සේ කියනවා සාරිපුත්ත මම වනුගාගෙන ගොපල්ලා ඉන්න තැනට යනවා කියලා. ගොපල්ලා ඉන්න තැනට ගිහින් අලුතෙන්ම පැටව දාපු දෙන්නුන්ගේ තනකුඩු වලට කට තියාගෙන මම කිරි උරා බීලා තියෙනවා කියලා. ඒ දවස්වල සාරිපුත්ත එහෙම කිරි උරා බනකොට ගවයන්ගේ පාපහර වැදිලා දවස් ගාණක් නැගිට ගන්න බැරුව වැටිලා හිටියා සාරිපුත්ත කියනවා. මාව නැගිටවන්න එක්කෙනෙක්වත් හිටියේ නැහැ කියනවා. එහෙම කියලා උන්වහන්සේ ලස්සන කතාවක් කියනවා. සාරිපුත්ත ආහාරයේ තියෙන්නේ යැපෙන්න විතරයි. ආහාරයෙන් විමුක්තියක් හොයන්න එපා කියලා. සාරිපුත්ත මම තරම් ආහාරයෙන් සුද්ධියක් හොයපු මිනිහෙක් නෑ. හැබැයි සාරිපුත්ත ආහාරයෙන් නිවන නම් වූ අල්ප මාත්‍රයක් නෑ කියන. එතකොට මේ දේශනාව තියෙන්නේ මහා සිංහනාද සූත්‍රයේ. එතකොට අපිට තේරෙනවා මේ ආහාරය කියන්නේ විමුක්තියට කිසිම ආයුරකින් සම්බන්ධ නැති මාතෘකාවක්. මේක නිවනට කිසිම සම්බන්ධයක් නෑ. එතකොට කවුරු හරි කියනවා නම් මම නිර්මාංශව ඉඳලා මගේ ජීවිතේ ගොඩනගා ගන්නවා කියලා ඒක එයාගේ කැමැත්තට කරන වැඩ. එයාගේ රුචිකත්වයට. කවුරු හරි කෙනෙක් කියනවා නම් නෑ මම නම් ඉතින් මස් මාංශ කනවා කියලා ඒකත් රුචිකත්වයට කියපු කතාවක්. මේ දෙකම බුදුහාමුදුරුවෝ පෙන්නපු විමුක්ති මාර්ගයට කිසිම සම්බන්ධයක් නැති කාරණයක්. මේක සම්බන්ධයි කියලා හිතන්න ගියොත් එහෙම යාගේ දෘෂ්ටිය කන පිට හැර වෙනවා. දැන් ඒ දෘෂ්ටියට ආවට පස්සේ වෙන වැඩේ තමයි මනෝජ් මහත්තයා දැන් අපි හිතමුකෝ දැන් මේක අහලා කෙනෙක්ගේ වචනයක් අහලා නිර්මාංශ වුණා කියලා. නිර්මාංශ වීම හොඳයි මාස අනුභව කරන එක වැරදි කියලා දෘෂ්ටියට ආවට පස්සේ එයා සමහරට මේ මස් කණ එක අතහරි.
හැබැයි අතීතයේ දිහා බලලා පසුතැවෙනවා අනේ මං අතීතයේ ප්‍රාණඝාතයට සම්බන්ධ වුණා කියලා පසුතැවීමක් ඇති වෙනවා. මොකද හරියට දෘෂ්ටිය ඍජු වෙලා නැහැනේ. එහෙම වුණාට පස්සේ යාගේ මරණින් පස්සේ ජීවිතේ බොහෝ වෙලාවට නිරේට යනවා. හේතුව තමයි දෘෂ්ටිය ඍජු නොවීම නිසා. වැදගත්ම දේ තමයි ආහාරයෙන් විමුක්තිය හොයන්නේ නැතුව ඉන්නේ. නමුත් මස් අනුභව කරන එක රුචි අරුචි අනුව වෙන වැඩක්. එතකොට දැන් ඊළඟ ප්‍රශ්නය තමයි හොඳයි බුද්ධ කාලේ මස් අනුභව කිරීමට තිබ්බ සලකුණු මොනවද කියලා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් බුදුහාරොත් මස් වැළඳුවාද කියලා වගේ අදහසක් නේ. දැන් බුදුහාමුදුරුවෝ මස් වැළඳුවාද කියන ප්‍රශ්නෙට අහන්න තියෙන එකම දේ තමයි ඔව් අර මේ චුන්ද කර්මාර පුත්‍රයාගේ සූකරමත්ව දානේ සම්බන්ධයෙන්. දැන් එතන මනෝජ් මහත්තයා හරි විවාදාපන්නයි. හේතුව තමයි දැන් චුන්ද කර්මාර පුත්ත බුදුහාරොන්ට දානෙට ආරාධනා කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ දානෙට ආරාධනා කරාම උන්වහන්සේ දානෙට වඩිනවා. වැඩම කරලා ඉවර වෙලා දැන් කෙනෙක් තව විදියකින් ප්‍රශ්නයක් හදන්න පුළුවන්. හොඳයි දැන් කරුවඥතා ඥානයක් තියෙන මුනිවරේ ලෙඩ වෙනවා කියලා දන්න කෑමක් කෑවේ ඇයි කියලා. දැන් ඇත්තටම බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ වැඩම කරලා මේ උන්වහන්සේ චුන්ද කර්මාර පුත්තට ළඟට ගෙනල්ලා කියනවා චුන්ද ඔයා හදාගත්ත මේ සූකර මද්දවේ ඔයා කැමති තරම් මට පූජා කරන්න. මම බලඳන්නම් ඒක. චුන්ද ඔයා හදාගත්ත සූකර මද්දවය කාටවත් දෙන්න එපා. එතකොට එයා අහනවා මේ ඔබ වහන්සේ ඇයි එහෙම කියන්නේ මේ ඔක්කොටම හදලා තියෙන්නේ? නෑ නෑ චුන්ද ඒක කාටවත් දෙන්න එපා. චුන්ද ඒක කාටවත් දිරවන්නේ නෑ කියලා. චුන්දේ සූකර මාංශේ කාටවත් දිරවන්නේ නෑ කියලා. ඒතර බුදුහාමුදුරුවෝ මේ සැලකිය යුතු ප්‍රමාණයක් වළඳලා ඉවර වුණාම දැන් 500කට හදපු කෑම ටිකක් මේ තනියෙන් වළඳන්න බෑනේ. ඒ වෙලාවේ උන්වහන්සේ කරන වැඩක් තමයි චුන්දට ආයි කතා කරනවා. කතා කරලා කියනවා චුන්ද ඔය කෑම ටික වලක් කාරලා වලේ දාන්න කියනවා. ඔය කාටවත් දිරවන්නේ නැහැ කියනවා. දැන් එහෙම කියලා ඉවර වෙලා උන්වහන්සේ පිටත් වෙලා වඩිනවා. හැබැයි ඕකට තියෙන විග්‍රහය තමයි පරිනිබ්බාන සූත්‍රයත් පරිනිබ්බාන සූත්‍ර අට කතාවක්. මේ දෙකේම මස් කියලා කියන්න සාධකයක් නැහැ. ගැඹුරු විග්‍රහයක් ඒ පිළිබඳ විශ්ලේෂණාත්මකව හොයනකොට තේරෙන්නේ මේ ඌරන් වාසය කරපු කොටුවක ඌරු හිටපු තැනක හැදිච්ච හතු විශේෂයක් කියලා තමයි කතාව විකාශනය වෙන්නේ. හැබැයි ඒක මස් කියලා කියන්න සාධාරණ හේතුවක් ඇත්තේ නැහැ. හැබැයි වැදගත්ම දේ තමයි බුදුහාමුදුරුවෝ මස් වළඳලා තියෙනවා. ඒ කියන්නේ ඒකට ඕන තරම් හේතු තියෙනවා. ඒකට දැන් මස් වැළඳීම උන්වහන්සේට අපහදින්න හේතුවක් කරගන්න නරකයි. දැන් ආමගන්ධ සූත්‍රයේ ජීවක සූත්‍රයේ වගේ දේශනාවල තියෙනවා. දැන් ජීවක ඇවිල්ලා බුදුහාමුදුරන්ට චෝදනාවක් කරනවා. උන්වහන්සේට කරන චෝදනාව තමයි ස්වාමීනි ඔබ වහන්සේ වෙනුවෙන් මිනිස්සු සත්තු මරනවා. ඔබ වහන්සේ වෙනුවෙන් සත්තු මරන බව දැනගෙන ඔබ වහන්සේ වළඳනවා ඒවා. දැන් වළඳන්නේ නැති කෙනෙකුට මනෝජ් මහත්තයා එහෙම චෝදනාවක් එයිද? දැන් මෙයා කෙලින්ම ඇවිල්ලා බුදුහාමුදුරන් කියනවා ඔබ වහන්සේ වෙනුවෙන් මිනිස්සු සත්තු මරනවා ඒවා දැනගෙන ඔබ වහන්සේ වළඳනවා කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා නෑ නෑ ජීවක ඒක හරි අසත්පුරුෂ චෝදනාවක්. ඒ චෝදනාව හරිම අසත්පුරුෂයි. කියන්නේ මට වඩිනකොට අදහසක් නෑ කියනවා ලැබෙන්නේ මොනවද කියලා. බුදුරජාණන් වහන්සේට හරි ශ්‍රාවකයෙකුට හරි මනෝජ් මහත්තයා වඩිනකොට අදහසක් නෑ මේ අද මේ කෑම හම්බ වෙනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ උන්වහන්සේ ගිහින් දානි ටික ගන්නකොටත් අදහසක් නෑ අනේ අද නම් මේ කෑම හොඳයි හම්බ වෙන එක කියලා අදහසක් නෑ. අරගෙන එනකොටත් අදහසක් නෑ අද නම් කෑම ටික හොඳයි හෙටත් මේ පැත්තෙම ඉන්න ඕන මෙහි ආවොත් රහට කන්න හම්බෙයි කියලා එහෙම අදහසක් නෑ කියනවා. උන්වහන්සේ කියනවා ඒ අපේක්ෂා රහිත භෝජනය මස් උනත් කමක් නෑ එළවලුයි බතුයි උනත් කමක් නෑ කියලා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා යම් භික්ෂුවක් වඩිනකොට අදහසක් තියෙනවා අද අර පැත්තෙම යන්න ඕන ඒ පැත්තේ ඊයේත් රහට හම්බුණා අදත් යන්න ඕන කියලා අදහසක් තියෙනවා. ගිහින් පිණ්ඩපාතේ ගන්නකොටත් පාත්‍රයේ දිහා අවධානයෙන් බලාගෙන ඉන්නවා ඊයේ වගේම රහට අද කෑම හම්බ වෙයිද කියලා. අරගෙන එනකොටත් අදහසක් තියෙනවා ඊයේත් හම්බුණා රහට අදත් හම්බුණා හෙටත් මේ පැත්තෙම ඉන්න ඕන මෙහිනම් මග හරින්න හොඳ නෑ කියලා අදහසක් තියෙනවා කියනවා. එතකොට මේ අදහස එක වැදගත්ම දේ තමයි උන්වහන්සේ කියනවා ඒ භික්ෂුවට එළවලු හම්බුණත් අපිරිසුදුයි කියලා. එතකොට ආහාරයේ පිරිසුදු බව හෝ අපිරිසුදු බව තීරණය වෙන්නේ අපේක්ෂා සහිත බව හා රහිත බවත් එක්ක. දැන් අපේ හැමතුරුනේ මම මුලින්ම සඳහන් කරන්නේ දැන් ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදයක් අපි සමාදන් වෙනවා කියලා. ඒකට යමෙක් හිතන්න පුළුවන් බෞද්ධයෙක්ම හිතන්නත් පුළුවන් දැන් අපි ප්‍රාණඝාතය නොකරන බවට අපි ඊට පුරුදු වෙනවා නම්
අපි නිර්මාංශ වීමත් සුදුසුයි කියලා. ඒත් එක්කම මාංශ වැළඳීම සුදුසු නැහැ කියලා. මේ කාරණේ කොහොමද අපි ගල්ප කරන්නේ? ඇත්තටම දැන් මම මුලින්ම කිව්වෙත් ඒකයි මනෝජ් මහත්තයා මේක ප්‍රාණඝාතය කියන්නේ එකක් මාංශ අනුභවය කියන්නේ එකක්. දැන් මාංශ අනුභවය තුල ප්‍රාණඝාතයට අදාළ එකම නිර්ණායකයක්වත් සම්පූර්ණ වෙන්නේ නැහැ. අර ප්‍රාණියෙක් වෙන්න ඕන, සැලසුම් කරන්න ඕන, ඒ වෙනුවෙන් උපක්‍රම යොදන්න ඕන, ඊට පස්සේ ප්‍රාණි නිරුද්ධ වෙන්නත් ඕනනේ. එතකොට ඔය එක කාරණයක්වත් සම්පූර්ණ නොවි අද මස් කන්න බැරිද? එතකොට ඔය කාරණා එකක්වත් සම්පූර්ණ නොවි මස් කන්නත් පුළුවන්. හැබැයි මම කියන්නේ නොකා ඉන්නවනම් වඩා හොඳයි. හැබැයි නොකා ඉන්න එක වඩා හොඳයි. ඒක ගුණයක් විදියට සලකන්න එපා. ඒ කියන්නේ මස් නොකා ඉන්න එක, ඒ කියන්නේ නිර්මාංශ වෙන එක ලෝකේ ගුණයක් නෙමෙයි. ඒක ඊට වඩා බුදුදහමේ කියන ඉහළ ගුණධර්ම තියෙනවා. සීලයක් දියුණු කරන එක, තිසරණිය තුල පිහිටන එක, ආජීවය පිරිසුදු කරගන්න එක, ඊට පස්සේ Tamanගේ සතිමත් බව දියුණු කරගන්න එක, මේ විදිහේ මානව ගුණධර්ම ගොඩාක් තියෙද්දී නිකන් මස් කන්නේ නැහැ කියන එක විතරක් අල්ලගෙන ඒක ගුණයක් විදියට දකින්න ගියොත් අපිට අර බුදු දේශනාව මතක් කරන ගුණධර්ම සියල්ල මගේ හැරිලා යන්න පුළුවන්. ඒ නිසා මේ මස් මාංශ කන හෝ නොකන එක ගුණයක් නෙමෙයි. මම කියන්නේ අර දැන් මස් මාංශ කන කෙනෙකුට සමහර විට ඒ කන එක දිහා බලාගෙන තවත් කෙනෙක් පිටින් ඉඳලා අවමන් කරලා එයා තවත් අකුසලුත් කරගන්නවා සමහර විට. කන නොකන එක තමන්ගේ වැඩක්. හැබැයි තවත් කෙනෙකුට චෝදනා කරන්න යන්න එපා. වැදගත්ම දේ මගේ අභ්‍යන්තරේ පිරිසුදු කරගන්න එක. බුද්ධ දේශනාව කියන්නේ අත්ත සරණ අනඤ්‍ය සරණා කියලානේ. මහණෙනි තමාව රැක ගන්න එක තමයි පළවෙනි එක. එතකොට ලෝකයට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා මම කොච්චර ಗುಣධර්මات එක්ක ඉන්නවද කියන එක තමයි වැදගත්ම දේ. ඒතර මගේ ಗುಣධර්ම මොකුත් නැතුව මනෝජ් මහත්තයා මට තියෙනවා නම් අභිමානයක් මම නිර්මාංශයි කියලා මං හිතන්නේ ඒක මහා පුහු අභිමානයක්. ඇත්තටම නිර්මාංශ වෙන එකත් එක්ක එයා හදා ගන්න ඕන ಗುಣධර්ම ටිකක් තියෙනවා. දැන් ආමගන්ධ සූත්‍රයේදී මේක තියෙන්නේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ. දැන් අපි මේ මූලාශ්‍රයක කිව්වහම ඕන කෙනෙකුට බලන්න පුළුවන්නේ. දැන් ආමගන්ධ සූත්‍රයේදී මනෝජ් මහත්තයා මේ බුදුහාමුදුරුවෝ එක තැනක දානේ වළඳනවා. එතකොට ඒ දානේ වළඳන තැන මේ ආමගන්ධ කියලා බමුණෙක් නිර්මාංශ වෙච්ච මිනිහෙක් යනවා. හැබැයි මේක කාශ්‍යප බුද්ධ ශාසනයේ තිබ්බ ප්‍රශ්නයක් කියලා සූත්‍රයේ කියන. එතකොට මේක මේ අද තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මනෝජ් මහත්තයා. මේක බුද්ධාන්තර ගානක ඉඳලා එන ප්‍රශ්නයක්. ඒ කාලෙත් මිනිසුන්ට මේ ප්‍රශ්න තිබිලා තියෙනවා. එතකොට ආමගන්ධ බමුණා බුදුහාමුදුරුවෝ ළඟින් යන ගමන් අහනවා හොඳයි ඔබ වහන්සේ උන්වහන්සේට කතා කරන්නේ පස්සේ යන ගමන් හිතනවා මේ ශ්‍රමණයාණන් විශාල ගෝල පිරිසක් ඉන්න කෙනෙක්. මේ ශ්‍රමණයාට අනුගාමිකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා මේ ශ්‍රමණයා ආමගන්ධේවත් වළඳනවත් දන්නේ. ආමගන්ධ කියන්නේ පිළිගඳට කියන වචනය. එහෙමයි. ඒතකොට පිළිගඳ දේවල්වත් මේ මුනිවරයා වළඳනවද දන්නේ කියලා බලන්න ඕන කියලා එමීට පිටිපස්සෙන් ගිහින් පාත්‍රයට එබිලා බලනවා. ඒකම කොච්චර අසත්පුරුෂද බලන්න. දැන් යාට තිබ්බ පුහු මාන්නය නිර්මාංශ වීම විතරයි. ඒ කියන්නේ ඒ මානව ආචාර ධර්ම වලට පටහැනිනි උන්වහන්සේ වළඳනකොට පිටිපස්සෙන් ගිහින් පාත්‍රයට එබිලා බලනවා. එබිලා බලනකොට මෙයා දැක්ක ඊටාම නුසුදුසු දර්ශනයක්. දැකලා මේ හොඳයි මම බලා ගන්නම්කෝ කියලා එයා මෙයාගේ ගමනත් නතර කරලා පැත්තකට වෙලා හිටියා බුදුහාමුදුරුවෝ වළඳලා ඉවර වෙනකම්. දැන් උන්වහන්සේ වළඳලා ඉවරයි. වළඳලා ඉවර වුණාම මෙයා අහනවා උන්වහන්සේ ළඟට ගිහින් වන්දනා කරලා එක පැත්තකට වෙලා අහනවා ඔබ වහන්සේත් එහෙනම් ආමගන්ධේ වළඳනවා. ඔබ වහන්සේ විශාල භික්ෂු පිරිසකගේ ගුරුවරයා නෙවෙයි. ඔබ වහන්සේ මේ වගේ දේවල් කනවා කියලා මං හිතුවේ නෑ කියලා. ඒ වෙලාවේ බුදුන් වහන්සේ දේශනා කරන උත්තරේ හරිම ලස්සනයි. උන්වහන්සේ කියනවා තවත් කෙනෙක් තලා පෙළන අදහස නම් තියෙන්නේ. ඒ වගේම තවත් කෙනෙක්ව තුවාල කරන අදහස නම් තියෙන්නේ. තුවාල කිරීම මේ කායිකව විතරක් නෙමෙයි. දැන් මම කතා කරන වචන වලින් ඔබතුමාගේ හදවත තුවාල වෙන්න පුළුවන් නේ. එතකොට මම කතා කරන වචන වලින් හදවත තුවාල වෙන ගමන් මම නිර්මාංශයි කියලා කියනවා නම් ඒක මහා දුර්වල තත්වයක්. ප්‍රඥාවේ විශාල සිදුරක් තියෙනවා. ඒතර උන්වහන්සේ කියනවා තමන්ගේ හිත රැකගෙන නැහැ කියනවා. ඒ වගේම කායික සංවරයක් නැහැ කියනවා. වාචසික සංවරයක් නැහැ කියනවා. එවැනි අසංවර වෙච්ච මිනිස්සේ ඒ මිනිස්යාගේ ජීවිතය ඇස්සේ මම නිර්මාංශයි කියලා හිතනවා නම් එයාගේ ජීවිතේම ගඳ ගහනවා කියනවා. ඒක පිළිගඳට වඩා භයානකයි කියනවා.
උන්වහන්සේ කියන්නේ ඒසාම ගන්ධෝ නහි මාංශ භෝජනම්. මස් භෝජනේ එච්චර ගඳ නෑ. හදවත කුණු වෙන එක ඊට වඩා ගඳයි කියන එක. දැන් සමහර විට වෛරය, මාන්නය, ಗುಣමකුකම, බද්ධ වෛරය එකට එක කරන එක ඉවසීමක් ඇත්තෙම නෑ සමහර වෙලාවට. එතකොට එවැනි මානව උපක්ලේශ වලින් පිරිච්ච මිනිහෙකුට ඒ මිනිස්සයා කියනවා නම් අනේ හාඳුරනේ මම මස් කන්නේ මම නිර්මාංශයි කියනවා නම් ඒ නිර්මාංශ වෙන එකට වඩා ජීවිතේ ගඳ ගහන දේවල් ටිකක් තියෙනවා. දැන් පිළිගඳ මනෝජ් මහත්තයා හොදගත්තාම අයින් වෙයි. දැන් පසුම්බියකට මස් ගෙනාවට පස්සේ ඒ මස් ගෙනාපු භාජනය හොදගත්තාම මේ ආයෙත් ගඳ ගන්නවා නම් දෙතුන් වතාවක් හේදුවාම ගඳ යනවා. හැබැයි අර ඉන්ද්‍රිය සංවරයක් නැතුව ජීවිතේ ගඳ ගත්ත මිනිස්සෙගේ සංසාරෙම ගඳ ගහනවා. ඒ කියන්නේ ඒක පිළිගඳට වඩා භයානකයි. ආජීවය අපිරිසුදු නම් ඒ භික්ෂුවක් වුණත් කමක් නැහැ මේ මස් කන්නේ කියලා සුරක්ෂිත බවක් නැහැ. දැන් භික්ෂුවක් වුණත් ඉන්න පුළුවන් අපි නිර්මාංශයි කියලා ව්‍යාපාර කරන. මම නිර්මාංශයි කියලා හිතාගෙන ඉන්න පුළුවන් භික්ෂුවක් කොයි වෙලාවෙත් මේ කාමභෝගී ජීවිතයට බැඳිලා. එතකොට කාමභෝගී ජීවිතයට බැඳිලා ඉන්න භික්ෂුවගේ ජීවිතේ ගඳ ගහනවා මස් වලට වඩා. මස් වලින් එච්චර ගඳක් ඉන්නේ නැහැ. මස් වලින් මතුවෙන පිළිගඳ ටිකයි. ඊට වඩා භික්ෂුවක් වුණත් අර කාමභෝගී ජීවිතේ මත් වෙලා ඒ ගඳ ඊට වඩා වැඩි. ඒ නිසා ඔය මේ ආමගන්ධ සූත්‍රයේදී සැබෑ ආමගන්ධය ගැන බුදුහාමුදුරුවෝ කියනවා. සුත්ත නිපාතේ. එතකොට අපිට තේරෙනවා මස් අනුභව කිරීම මත නෙමෙයි ජීවිතේ ගඳ ගහන්නේ. Tamanගේ හෘද සාක්ෂිය කුණු වුණොත් ඒ ගඳ හරි භයානකයි. හිත කුණු වෙන්න දෙන්නේ නැතුව කන දෙයක් කෑවට කමක් නැහැ. ඒක මස් වෙන්නත් පුළුවන්, එළවලු වෙන්නත් පුළුවන්. සමහරට එළවලු කන මිනිහෙකුට ඒ එළවලු කනේ කස්සේ ජීවිතේ ගඳ ගහනවා හිත පිරිසුදු නැත්තම්. හැම වෙලාවකම දැන් සමහර වෙලාවට වදක චිත්තේ තියෙන්න පුළුවන් මස් කන්නේ නැති මිනිහෙකුට. මස් කන්නේ හැබැයි කොයි වෙලාවෙත් gedara නෝනත් එක්ක ප්‍රශ්න හදා ගන්නවනේ. දෙන්න අතර හැම වෙලාවකම අරුබුදයක් තියෙනවා. හැම වෙලාවකම ඇයව පීඩණයට ලක් කරනවා. එවැනි පීඩාකාරී ජීවිතයක් මස් කන්නේ කියන එකෙන් නම් ಗುಣධර්මයක් විදිහට සලකන්න බෑ. වැදගත්ම දේ තමයි බුදුන් වහන්සේ කන්න කියලත් නැහැ. කන්න එපා කියලත් නැහැ. නමුත් බුදුන් වහන්සේ මැද ඉඳලා කරුණු කියලා තියෙනවා. මැද ඉඳලා හරිය ලස්සනට මේ මාංශය සම්බන්ධ උන්වහන්සේගේ ලස්සන අදහස් ටිකක් කියනවා. උන්වහන්සේට වමනා වුණේ නැහැ පරමාවිහිංසාවාදියෙක් වෙන්න. මොකද හේතුව තමයි බුද්ධ දේශනාව පරමාවිහිංසාවාදයක් නෙමෙයි. මේක නිගණ්ඨනාද පුත්තකේ එකක්. දැන් අද වුණත් නිගණ්ඨයන්ගේ බණවලට ගොඩාක් කැමති මිනිස්සු ඉන්නවා බුදුන් වහන්සේගේ බණවලට වඩා. මොකද මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ බාහිර ආටෝප ටිකත් එක්ක තමයි ජීවිතේ මේ වර්ණවත් කරගන්න ඕන කියලා. දැන් ඔය මස් කන එක කන නොකන එක පැත්තකින් තියලා සීලයක් දියුණු කරන්න උනන්දු වෙන එක වැදගත් නේ. ඊට සුළු භාවනාවකට ජීවිතේ ගොඩනගා ගන්න එක වැදගත්. මොකද ඒ ජීවිතේ හරි සුවඳයි. ඒ ජීවිතේ හරිම රසයි. ඒ නිසා ඔය මස් කන්නේ කියන එක විතරක් අභිමානයකට ගන්න එපා කියලායි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අපි හඳුනන දැන් මේ මාතෘකාව අපි යොදා ගත්තෙම එදිනදා සමාජයේ මිනිසුන්ගේ සිතිවිලි ආකල්ප සමහර අදහස් කොහොමද මේ සම්බන්ධයෙන් තියෙන්නේ කියන කාරණාව මුල් කරගෙන දැන් ඇතමෙක් සමහර අවස්ථාවට නිර්මාංශ වෙලා ඉන්නවා. හැබැයි ඔහු මාංශ කන අයෙකුට නැත්නම් මාංශ පාවිච්චි කරන අයෙකුට තව කෙනෙකු ලවා එය සතෙක් මර බලා හරි නැත්නම් වෙළඳපොලේ මිලදීගෙන හරි අරන් දෙනවා. මෙතන මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? දැන් ඇත්තටම මේ බුදුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියලා එකක්. දිත්තං සුතං පරිසංකිතං කියලා කියන්නේ. දැන් මොනවා හරි මාංශයක් හම්බ වුණාම තමන් උදෙසා මැරුවා කියලා දැක්කොත් වළඳන්න එපා කියලා. දැන් භික්ෂුවකට උනත් සමාල්ලාවට ඔන්න දානෙකට ආරාධනා කරනවා. දානෙකට ආරාධනා කරද්දී අර දානි බෙදනකොට මිනිස්සු කියනවා අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා වඩින නිසාමයි හැදුවේ කියලා කිව්වොත් ඔබ වහන්සේලාටමයි මේ ගිනල්ලා මැරුවේ කියලා කිව්වොත් ඒවා කාටවත් කියන්න යන්නෙත් නැහැ වළඳන්නෙත් නැහැ. ඊට පස්සේ මේ තමන් උදෙසා මැරුවා කියලා දැක්කොත් දැන් කෙලින්ම දකින්නවා මරනවා. ඊට පස්සේ දානෙට යනකොට ඒක හදලා තියෙනවා. තමන් උදෙසා මැරුවා කියන එක දැක්කොත් ඒත් වළඳන්න එපා කියනවා. ඒ වගේම තමන් උදෙසා මැරුවා කියලා හිතේ සැකයක් ඇති වුණොත් දැන් මගේ හිතේ සැකයක් උපදිනවා මනෝජ් මහත්තයා මේ අනේ මං වෙනුවෙන්ද දන්නේ මැරුවේ කියලා. දැන් මාංශයක් පූජා කරනකොට
ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා ඒත් මහණෙනි වළඳන්න එපා කියනවා. හැබැයි ළඟ ඉන්න කෙනාට කියන්නත් එපා කියනවා. දැන් අපි හිතමු හාමුදුරුවෝ 5 දිනෙත් දානෙට ඇවිල්ලා කියලා. මොකද මට සැකයි මේක මාංශේ මටවත්ද හැදුවේ කියලා සැකයක් තියෙනවා. හැබැයි ඒක මගේ සැකයක් නේ. එතකොට මගේ සැකේ මම තියාගෙන මම මේ එහා පැත්තේ ඉන්න හාමුදුරුවන්ට කියන්නේ නෑ මොකුත්. ඒ නිසා මේ බුදුන් වහන්සේ වළඳන්න පුළුවන් රීති ටිකක් කියලා තියෙනවා. අනිත් එක තමයි මේ අටුවාවත් මුල් බුදු සමයත් කියනවා මස් වර්ග 10ක් වළඳන්න එපා කියලා. එහෙමයි. දැන් මිනි මස්, සර්ප මස්, වලස් මස්, කරබාන වලස් මස්, සිංහ මස්, දිවි මස්, ඇත් මස් වගේ මස් වර්ග 10ක් වළඳන්න එපා කියලා තියෙනවා. එතකොට ඒ මස් වර්ග 10 වළඳන්න එපා කියපු එකෙන්ම කියවෙනවා අනිත් පැත්තට මේ මාංශය වෙන මාංශයක් ලැබුණොත් වැළඳුවට කමක් නැහැ. හැබැයි අපේක්ෂා තියාගන්න එපා. භික්ෂුවට තියෙන්න ඕන පාත්‍රයට වැටෙන ඕන දෙයක් වළඳන අදහස. මේ වෙලාවේ පාත්‍රයට මොනවද වැටෙන්නේ? ඒක යවහල් වෙන්න පුළුවන් ඒත් සතුටින් වළඳන්න ඕන. අපි හඳුන පොඩ්ඩක් දැන් මේ වැළඳිය නොයිතු නැත්තම් වළඳන්න එපයි කියලා සඳහන් කරපු මාංශ වර්ග කිහිපයක් තිබෙනවනේ. දැන් අපි සාමාන්‍යයෙන් බුද්ධහම ආශ්‍රය කරද්දී අපි දන්න කාරණාව තමයි මෙහෙම මාංශ කොටසක් තියෙනවා. හැබැයි ඇයි ඒවා වළඳන්න එපා කිව්වේ කියන කාරණාව පිළිබඳ අවබෝධයක් නැහැ. මම කැමති අපි හැමෝම ඇත්තටම මේ මනෝජ් මහත්තයා ඒක හරි ලස්සන ප්‍රශ්නයක්. හේතුව තමයි දැන් ඔය ඇත්මස් එහෙම වළඳන්න එපා කිව්වේ මුල් කාලේ දුර්භීක්ෂකාරවල හාමුදුරුවන්ට ඇත්මස් හම්බ වෙලා තියෙනවා. එතකොට මේ ඇත්මස් හාමුදුරුවන්ට හම්බුනාම හාමුදුරුවෝ මේක වළඳලා තියෙනවා. මිනිස්සු අතරින් විරෝධයක් ඇවිල්ලා තියෙනවා. මිනිස්සු අතරින් විරෝධයක් ඇවිල්ලා තියෙනවා මේ ශ්‍රාවකයෝ මේ ඛණ්ඩ නැතිකමට මේ ඇත්තුන්ගේ මස් දුන්නත් වළඳනවා. ඒ ඇතා කියන්නේ රාජකීය සතෙක්. රජ්ජුරුව මේක දැනගත්තොත් එහෙම මේ ස්වාමීන් වහන්සේලාගේ හිස ගහලා දාන්නත් බැරි නෑ කියලා මිනිස්සු අතර කොහොමත් මොකක් හරි දෙයක් අසුකුසුවක් ඇති වෙනවනේ. බුද්ධ කාලෙත් එහෙමයි. දැන් භික්ෂුවක් සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක ලැබුගින්නක් වගේ පැතිරිලා තියෙනවා. දැන් ඒ වගේ ඒ නිසා වළඳන්න එපා කියලා තියෙනවා. දැන් හොඳම දේ තමයි දැන් ඔය දිවි මස්, සිංහ මස් වගේ මස් වර්ග වළඳන්න එපා කිව්වේ මුල් කාලේ වළඳලා තියෙනවා හාමුදුරුවෝ. ඒවා වළඳලා හාමුදුරුවෝ කැලේ ඉන්නකොට මනෝජ් මහත්තයා ඔය සතුන්ට ඉව තියෙනවා. ඉව ඔස්සේ ඇවිල්ලා හාමුදුරුවෝ මරලා ගිහින් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ වළඳන්න එපා. දැන් මේකේ බැරෑරුම් අවස්ථාව තමයි බුද්ධ ශාසනයට ඉතා කිට්ටුවෙන් හිටපු සෝතාපන්න වෙච්ච සුප්පියා කියන ඉතා ධනවත් කාන්තාව ඇයගේ කලව ප්‍රදේශයේ කපලා දන් දීලා තියෙනවා. දැන් මේක නිකම්ම කතාවක් වෙන්න බෑනේ නේද? දැන් මම කියන්නේ මේ නිර්මාංශ ප්‍රශ්නය හරිම අර්බුදකාරී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් දැන් මේ කියන්නේ මගේ හිතලුවක් නෙමෙයි. එක විහාරයට ගියා. විහාරයට ගිහින් ඇය ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි ගිලන් වෙච්ච භික්ෂුවක් ඉන්නවද කොහේ හරි? මොකද එයා තමයි ගිලන් වෙච්ච හාමුදුරන්ට උපස්ථාන කරන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා අහවල් කුටිය අහවල් භික්ෂු මේ ගිහින් බලන්න කියලා. ඒක භික්ෂුවකට මේ විරේකයක් අනුදැන වදාරලා තිබුණා. ඉතින් විරේකේ නතර වෙන්න මාංශයක් අනුදැන වදාරලා තිබ්බා. එතකොට මේ මාංශය අවශ්‍යයි නැගණිය කියලා කිව්වම ඒ ගෙදර ගිහින් මේ මස් හොයනවා. අර ස්වාමීන් වහන්සේට දෙන්න. එතකොට දැන් මස් හොයාගෙන යනකොට එයාට මස් හොයාගන්න බැරි වෙනවා. මොකද එදත් සමහරට මස් මරන්න නැති දවසක් වෙන්න ඇති. දැන් අදත් තියෙනවනේ. පොය දවසට ඒව මොකුත් කරන්නේ නැහැ. එතකොට ඒ වගේ කාරණාවලදී බුදුරජාණන් වහන්සේගේ යුගයේදීත් මිනිස්සු සම්පූර්ණ මේ කාරණාවලින් අයින් වෙලා හිටපු දවස් තිබිලා තියෙනවා. දැන් අර ස්වාමීන් වහන්සේට පොරොන්දුත් උනානේ. සමහර විට එයා හිතන්නේ නැති මේ මම මේක ගිහින් නොදුන්නොත් අර ස්වාමීන් වහන්සේගේ විරේකේ නතර කරගන්න බැරි වුණොත් ජීවිතේ උනත් නැති වෙන්න පුළුවන් භික්ෂුවකට. ඒ නිසා මම කොහොම හරි මේක හාමුදුරන් ගිහින් දෙන්න ඕන කියලා තමයි කලව ප්‍රදේශයේ කපලා හාමුදුරන් දානෙට යවන්නේ. යවුවාම මේ උපාසක එනවා. එයාගේ සුප්පිය උපාසකයා එනවා. එයාත් සෝතාපන්නයි. එයා ගෙදර ඇවිල්ලා අහනවා මොකද මේ නිදාගෙන ඉන්නේ කියලා. ওই විස්තරේ කිව්වහම අද නම් මනෝජ් මහත්තයා මොනවා වෙයිද? දැන් අද නෝනා ඒ විදිය දෙයක් කරලා. අද නම් සමහර විට ඒක දික්කසාදයකින් ඉවර වෙන්නේ. හේතුව තමයි ඔයාට මේ මටත් වඩා මේ කොහෙවත් ඉන්න හාමුදුරුවෝ කෙනෙක් ලොකුයිද වගේ ප්‍රශ්නයද. එයාලට ප්‍රශ්න නෑ. දෙන්නම සද්ධාවන්තයි. දෙන්නම සෝතාපන්නයි. එතකොට එයා එකකින් සතුටු වෙනවා. අනේ ඇයට ඇඟේ කොටස් පවා දෙන්න පුළුවන්. එහෙමනම් එයාට දෙන්න බැරි දෙයක් නැහැ කියලා එයා සතුටු වෙනවා. පහුවෙනිදා බුදුහාමුදුරුවන්ට දානෙට ආරාධනා කළාම දානෙට වැඩියහම අහනවා කෝ සුප්පියාව කියලා. එතකොට කියනවා ස්වාමීනි එයා මේ රෝගාතුර වෙලා ඇතුලේ ඉන්නේ කියලා. නේ කමන්නේ අරන් ඉන්නේ කියන. ඒ වෙලාවේ අර බුද්ධානුභාවයෙන් තුවාලේ හොඳ වුණා කියනවා.
බුදුරජාණන් වහන්සේ මේ කාරණා දැනගෙන ආරාමයට ගිහින් හවස භික්ෂුන් වහන්සේලා එකතු කරනවා. එකතු කරලා කියනවා මහණෙනි මේ ඊයේ කවුරු හරි කිව්වද මාංශයක් ඕන කියලා. ඔව් කිව්වා. ඇයි කිව්වේ කියලා අහනවා. විරේකයට බෙහෙතක් විදියට කිව්වා කියලා. හොඳයි විරේකයට බෙහෙතක් විදියට කිව්වහම මස් හම්බුණාද කියලා අහනවා. ඔව් හම්බුණා. ඇහුවද මොනවද හම්බුනේ කියලා. ඊට පස්සේ කියනවා නෑ ඇහුවේ නෑ කියලා. හරියට බුදුහාමුදුරුවෝ නිඳා කරනවා ඒකට. හරියට නිඳා කරලා උන්වහන්සේ කියනවා කවුරු හරි කෙනෙක් මාංශයක් ගෙනාවොත් අහන්න නැතුව වළඳන්න එපා කියනවා. මේ මොනවද කියලා අහන්නේ නැතුව වළඳන්න එපා කියනවා. අනිත් එක තමයි මේ මනෝජ් මහත්තයා බුද්ධ කාලේ කියන්නේ උන්වහන්සේ නිතර පිණ්ඩපාතේ වඩිනකොට ගම් නියම් ගම්වල වඩිනකොට ඉන්නේ කවුද කියලා හොයන්නේ නැහැ. සමහර වෙලාවට ඔය හරියට මස් රැද්දෝ එහෙම හිටියේ සමහර ගම්වල. ඒ ගම්වලට උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට සමහර විට උන්වහන්සේගේ පාත්‍රයට වැටෙන්නේ මස් මාංශ. ඒ වැටෙනකොට උන්වහන්සේ කියන්නේ අනේ මේ මට නම් ඕවා වළඳන්න බෑ. මේ මට මේක එපා කියලා උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන් වළඳනවා. එයාගේ ශ්‍රද්ධාවට හානි වෙයි කියලා හිතාන වළඳනවා. හැබැයි වැදගත්ම දේ තමයි ආහාරයෙන් සිහිය පවත්වන කෙනෙක්. දැන් ආහාරයෙන් සිහිය පවත්වන කෙනෙක් ಗುಣධර්ම වලට නිර්මාංශ වීම අනුග්‍රහයක් නෑ. හැබැයි කෑම ගන්න එකේ ඉලක්කය තේරුම් ගන්න ඕනනේ. දැන් අපි දෙන්නම කණේකේ ඉලක්කය තේරුම් අරගෙන කණේක වැදගත්නේ. දැන් අද වුණත් මනෝජ් මහත්තයා ඉලක්කය තේරුම් අරගෙන නොකාපු නිසා මිනිස්සු කොච්චර ලෙඩ වෙලාද? එහෙමයි. දැන් කෑමේ ඉලක්කයක් තියෙනවානේ. මනෝජ් මහත්තයා මේ හැම එකම බුදුහාමුදුරුවෝ ඊටා පරිස්සමින් මජ්ක්‍ධිමා පටිපදාව රැක ගන්නවා. උන්වහන්සේ දේශනා කරපු මැද පිළිවෙත හැම වෙලාවකම තියාගන්න උත්සාහ කරනවා. දැන් මේ මස් නොකෑම නැත්නම් නිර්මාංශ වීම ගුණධර්මයක් නෙවෙයිද අපේ හැමෝටම? දැන් මේක ගුණධර්මයක් කියලා කියන්න මම කවුද? මගේ ප්‍රශ්නේ. දැන් මට ඊළඟට එන ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමා ඍජුව අහන විමසන ප්‍රශ්නේ තමයි මේ නිර්මාංශ වෙන එක ගුණධර්මයක් නෙමෙයිද කියන එක. එතකොට මම කවුද ඒ වගේ එකක් පිළිගන්නේ? එතකොට අපගේ ශාස්ත්‍රුන් වහන්සේවත් ඒක මේ ගුණධර්මයක් විදිහට පිළිගන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ ආහාර ඉලක්කයේ තේරුම් අරගෙන වළඳන්න කියලා. එතකොට ඉලක්කයේ තේරුම් අරගෙන වළඳන එක සමහරට ගුණධර්මයක්. ආහාර ඉලක්කයේ මොකද ආහාරයේ පටික්කුල සංඥා කියලා භාවනා නිමිත්තක් තියෙනවා. ආහාරයේ පමණ දැනගෙන වළඳනවා. අන්නේ වළඳන එක මත ගුණයක් තියෙනවා. එහෙම නැතුව මම නිර්මාංශයි කියන එක මත ගුණයක් නැහැ. හේතුව තමයි දැන් කන්න ඕනේ ඉලක්කය උන්වහන්සේ ලස්සනට කියනවානේ. කන්න ඕනේ ඉලක්කය මෙන්න මේකනේ. උන්වහන්සේ කියනවා පිණ්ඩපාතම් පටිසේවාමි නේවද වායන මදායන මත් වෙන්න කන්න එපා කියනවා. මණ්ඩනායන විභූෂනාය ව්‍යාවදේව විමස්සකායස තිතිය. සරස ගන්න කන්නත් එපා යැපෙන්න කන්න කියනවා නේ. යාපනාය විහිංසූපරතිය. බ්‍රහ්මචර්යානුග්‍රහය පැවිද්දෙක් නම් බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස ගන්න ඕන. ඊළඟට ඔන්න මැද හරි ලස්සන කතාවක් ඒක. මැද රැක ගන්න විදිය. ඊළඟට උන්වහන්සේ කියනවා ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනන්න උපාදෙස්සාමි. පුරවගෙන වේදනාව ගන්නත් එපා. හිස් කරගෙන වේදනාව ගන්නත් එපා. ගන්නේ නැතුව කන්න කියනවා. එහෙම කනකොට මනෝජ් මහත්තයා එයා ලුණුයි බතුයි කියනවත් පිරිසුදුයි. ඒ අදහස නැතුව නම් යම් ශ්‍රාවකෙක් කන්නේ එයා මං හිතන්නේ එළවලු කෑවත් එච්චර හොඳ කෑමක් නෙමෙයි. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි භාග්‍යවතුන් වහන්සේ ගුණධර්මයක් විදියට පිළිගත්තේ නැති දෙයක් ගුණධර්මයක් කියලා අල්ලගෙන අපි විශාල වශයෙන් දඟලනවානේ. ඒතර ඒක ගුණධර්මයක් නෙමෙයි නම් ඒ ගුණ මම කියන්නේ ඒක හොඳ දෙයක් නේ. දැන් එතකොට දැන් ඔබතුමාට තව ප්‍රශ්නයක් එන්න පුළුවන්. හොඳයි එහෙනම් ඔබ වහන්සේ කියන්නේ නිර්මාංශ වෙන එක හොඳ නැද්ද කියලා. නෑ ඊට හොඳ දෙයක් ඒකනේ. දැන් අද නිර්මාංශ වෙච්ච කෙනා හෙට ඉඳලා කන්න පටන් ගන්න ඕනේ නෑ. එහෙමයි. මම කියන එක දිගට දියුණු කරගෙන යන්න ඕනේ. හැබැයි ගුණධර්මයක් කියලා හිතාන දියුණු කරන්න එපා. ඒත් එක්ක සීලයක් දියුණු කරන්න බලන්න. සිහිය පිහිටව ගන්න බලන්න. ඊටාම සරල භාවනාවක් කෙරෙහි අවධානය යොමු කර ගන්න බලන්න. අන්න ඒ විදිහේ කාරණා ඔස්සේ නිර්මාංශ වෙන එකත් හුරු කරගෙන යන්න කියලා තමයි කියන්නේ. තවත් කාරණාවක් තියෙනවා අපේ හඳුනන්නේ. දැන් ඇතමෙක් හිතනවා මෙහෙම. මම විසින් මරාගෙන කෑවොත් ඒක ප්‍රශ්නයක්. ඒක පාපයක්. තමන්ම. හැබැයි වෙන කෙනෙක් ලව්වා ඒක කරවන්න නැත්නම් වෙන කෙනෙක් මරලා දෙන එක මම කියම ප්‍රශ්නයක් නැහැ කියලා. ඇත්තටම මේ මනෝජ් මහත්තයා මරණ සංවරණනාව පවා බුදුදහම වරදක් විදිහට පිළිගන්නවා. ඒ කියන්නේ මරණ එක නෙමෙයි. මරණ සංවරණනාව. මරණේ ඔකට කියන්නේ මරණේ නිමිති කියනවා කියලා. මරණේ නිමිති කියන්නේ දැන් භික්ෂුවකට පරාජිකා 4ක් තියෙනවා.
ඒවා කළොත් භික්ෂුත්වේ නැති වෙලා යනවා. එකක් තමයි මේ කාන්තාවක් එක්ක භික්ෂුවක් සංවාසයේ යෙදුනොත් ඒ භික්ෂුත්වේ නැති වෙලා යනවා. ඒක කියන්නේ මේ තුන ධම්ම පරාජිකාව කියලා. ඊළඟ එක තමයි මේ අදින්නාදානා පරාජිකාව. භික්ෂුවක් හොරකම් කළොත් භික්ෂුව නැති වෙලා භික්ෂුත්වේ නැති වෙලා යනවා. ආයෙ ප්‍රතිඵල ලබන්න බෑ, රහත් වෙන්න බෑ මේ ජීවිතේ. ඒ වගේම තමයි මේ මනුස්ස විග්ඝහ පරාජිකාව. ජීවිතයක් නැති මනුස්ස ජීවිතයක් නැති කළොත් ඒක ප්‍රාණඝාතයක්. ඒ වගේම තමයි මේ මනුස්ස ජීවිතයක් නැති කරන්න ගුණ වර්ණනා කළොත්. අනේ මේ ජීවිතේ එපා වෙලා නම් මැරිලා යන එක හොඳම දේ කියලා වගේ වහින් වරව කතා කළොත් ඒ කතා කරලා යා ජීවිතේ නැති කරගත්තොත් ඒක පරාජිකාවක් වෙනවා. කියපු පමණින් පරාජිකාව වෙන්නේ නැහැ. අපි හිතමු මරණේ වර්ණනා කරලා ඇත්ත තමයි මේ හාඳුරෝ කියන එක මේ ජීවිතේ නම් මෙලෝ වැඩක් නැති එකක්. හොඳම දේ තමයි ওই බෙල්ල වැල හරි දාගන්න එක කියලා එහෙම යා ජීවිතේ නැති කරගත්ත ගමන්ම භික්ෂුවගේ භික්ෂුත්වයේ පිරිහිලා යනවා. එතන ඉඳලා උන්වහන්සේ දේශනා කරනවා මරණ සංවර්ණනාව. යම් සතෙක් මරන්න කියලා වර්ණනා කරන එක පවා ප්‍රාණඝාතය. හැබැයි උතන තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමා මතු කරපු එක හොඳයි ඒක. ඒ තමයි දැන් ලංකාවේ උත්සව තියෙනවනේ. විවාහ උත්සව වලට එහෙම ගොඩාක් මේ මස් වර්ග ගේනවනේ. එතකොට යාලා මුලින් ඇනවුමක් බාර දෙනවනේ. මට මෙච්චර ඕන කියලා. අන්නේ ඇනවුම ගැන 3-4 වතාවක් ප්‍රශ්න කරන්න ඕනේ. හේතුව තමයි ඒ ඇනවුම ASCII ප්‍රාණඝාතයේ නිමිති තියෙනවා. දැන් ගොඩාක් දෙනෙක් ලොකු ඇනවුමක් බාර දෙනවනේ අහවල් දවසට මට මේ කෑම තමයි ඕනේ. මේ මට මේ මාංශයෙන් මෙච්චර කිලෝ ප්‍රමාණයක් අවශ්‍යයි කියලා ඒ ඇනවුම දෙනකොටම ප්‍රාණඝාතය වෙනවා. දැන් ඕක වෙන්නේ නැහැ කඩේ තියෙන අර සැමන් ටින් එකක් අරගෙන ඒ ටින් එකේ තියෙන ඒ මාළුවා මියගිය මාළුවා සමහරට සෑහෙන කාලයක් එයා තව තැනක ඉපදිලත් ඒ වෙනකොට ඒක හදාගෙන ආහාරයට ගත්තා කියලා ඔය අපි කියන මේ ප්‍රාණඝාත අකුසලයටවත් කිසිම ආයුරකින් සම්බන්ධයක් වෙන්නේ එතන තියෙන මලකුණක් කඩේ මොකක් හරි තැනක මාංශයක් තියෙනවා නම් ඒක යා අරගෙන ආවේ නැත්තම් කවුරු හරි අරන් යයි ඒත් නැත්තම් කුණු වෙලා පොළොවට පස් වෙලා යයි ඒක අරගෙන කෑවා කියලා ප්‍රාණඝාත අකුසලයේ වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ විශ්වාස කළේ නැහැ. දැන් මට මේ කාරණා ඔක්කොම මනෝජ් මහත්තයා කියන්න වෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ශාස්ත්‍රු ගෞරවය තියාගෙනනේ. ඒ නිසා මට කියන්න වෙන්නේ උන්වහන්සේ කියපු දේ. එතකොට උන්වහන්සේ එවැනි කාරණයක් තුළ ප්‍රාණඝාත අකුසලයේ වෙනවා කියලා විශ්වාස කළේ නැහැ. හැබැයි දැන් ක්‍රමයක් තියෙනවා මං හිතන්නේ ඒක බටහිර ලෝකෙන් ආපු අදහසක්. දැන් සමහර සත්තු කූඩු කරලා පණ පිටින් ඉන්නවා. එතකොට ඔය කොළඹ පැත්තේ ලොකු සල්ලිකාර නෝනලා ගිහින් මේ ටිකක් බටහිර පන්නිට හැදිච්ච නෝනලා මම දැකලා තියෙනවා ඇඟිල්ල දික් කරලාම කියනවා මෙන්න මෙයා දෙන්න කියලා. එතන මනෝජ් මහත්තයා ඍජුවම ප්‍රාණඝාතයට එයා සම්බන්ධයි. ඒක අපි තා හොඳින් තේරුම් ගන්න ඕන දෙයක්. ඒ නිසා දැන් මේ අපිට අර කඩේක ලෑල්ලක තියෙන මැරිච්ච මාළුවෙක් අරගෙන ආවා කියලා ප්‍රාණඝාත අකුසලයට කිසිම ආයුරකින් සම්බන්ධ වීමක් නැහැ. අපේ හොඳට දැන් අපි කඩේකට යන්නේ මාළු කෑමේ නැත්තම් මස් කෑමේ අරමුණින් කියලා තමයි පිළදී ගන්න. එතන ඇත්තටම අරමුණක් තිබෙනවනේ මාළු කෑමේ අරමුණක් තිබෙනවනේ. අවස්ථාවක් මෙහෙමයි දැන් බුද්ධ දේශනාව මතක් කරන ලස්සන කාරණයක් තමයි ආහාරයට ගිජු වෙන්න එපා කියන එක. ඒ ආහාරයට ගිජු වීම එයාගේ ආධ්‍යාත්මයට දරුණු පහරක්. එතකොට සමහර විට ඒ ආහාරයට ගිජු වෙලා පොල් සම්බෝලයක් හදාගෙන කෑවත් එතන අකුසලයක් වෙන්නේ නැහැ. අකුසල් වැඩෙන්න බලපාන්න පුළුවන්. සමහරට අකුසල් වැඩෙන්න පොල් සම්බෝලයක් කෑවත් ඒක බලපාන්න පුළුවන්. දැන් ඔබතුමා ඔය කියන මිනිසුන්ගේ අභ්‍යන්තරයේ ඇති වෙන මානව චින්තනය ප්‍රාණඝාත අකුසලයේ වෙන්නේ නැහැ. හැබැයි ඒක දිගට මනස තුල පැවතුනාට පස්සේ අකුසල් වැඩෙන්නේ ඒක බලපාන්න පුළුවන්. අකුසල් වැඩෙන්නේ ඒක හේතුවක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට දැන් අකුසල් වැඩෙන්නේ හේතු වෙන නිමිති හරියට සමාජයේ තියෙනවා. දැන් අපි තුමු පරිගණක ක්‍රීඩාවක් කියලා. දැන් ඔය කම්පියුටර් ගේම් එකක් සෙල්ලම් කරනකොට ඒ තුල දැන් තමන් ඉස්සරහා ඉන්න ප්‍රතිවාදියාව ඒක ඝාතනය කිරීමට යොමු කරන්න වෙනවනේ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් හොඳයි එයාට ඒ ප්‍රාණඝාතේ වුණාද කියලා. දැන් මේ පරිගණක ක්‍රීඩාවකදී ප්‍රතිග්‍රාහකයා ඝාතනය කිරීම ප්‍රාණඝාතයක්ද කියලා අහන්න පුළුවන්. දැන් ඒක ප්‍රාණඝාතයක් නෙමෙයිනේ. හේතුව තමයි ප්‍රාණඝාතයට අදාළ කාරණා සම්පූර්ණ වෙලා නැහැනේ. දැන් ඒක හරියට දැන් අපි හිතමු මේ වගේ. නිකන් අපි හිතන්න මෙහෙම හරකෙක් හදනවා මොකක් හරි දෙයකින්
මැටි වලින් හිතලා කියලා හිතමු. ඒ මැටි වලින් හදලා හරකගේ බෙල්ල කඩලා දැම්ම කියලා ප්‍රාණඝාතය වෙන්නේ නැහනේ. ඒ වගේ එකක් නේ අර වෙන්නේ. හැබැයි ප්‍රාණඝාත අකුසලය වැඩෙන්න එක හේතු වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ යා ඒක දිගට මේ චින්තනය කරගෙන ගියාම එයාගේ අර අභ්‍යන්තර හිත තුළ වදක චිත්තේ මෝරගෙන එන්න ඒක බලපාන්න පුළුවන්. ඒ වගේ අර කඩවල් වලට යනකොටම ඔය වගේ රස තෘෂ්ණාව ඔළුවේ තියාගෙන යෑම දීර්ඝ කාලීන වශයෙන් කරන්න ගියාට පස්සේ අකුසල් වැඩෙන්න බලපාන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ ඔය ඔක්කොම පැත්තකින් තියලා මේ බුදුන් වහන්සේ පෙන්වා දුන්න වැඩපිළිවෙල හුරු කරන්න කියලා. ඒ හුරු කරනකොට ආහාරයේ ඉලක්කය નિરાයාසයෙන් ඔළුවට එනවා. එතකොට යාට ඔය වගේ පටු අරමුණු නැහැ. හැබැයි යා මේ වෙලාවේ යාට තිබුණොත් මස් මාළු තිබ්බොත් එයා හැබැයි මාළු කපද්දිත් කමටහනක් කරගන්න පුළුවන්. අන්න ඒක තමයි වැදගත්ම දේ. මාළු කපන එකත් කර්මස්ථානයක් කරගෙන භාවනා කරන්න පුළුවන් බුද්ධ ශාසනයක් මනෝජ් මහත්තයා අපි ඉස්සරහ තියෙයි. හාල් මැස්සිගේ ඔලු කඩන කොටත් භාවනා කරන්න පුළුවන්. හාල් මැස්සිගේ ඔලුව කඩන කොටත් කෙනෙකුට හිතන්න පුළුවන් නම් මාළුවෙක් කැපෙන කොටත් අපි තුමු ගෙදරට ගෙනල්ලා නෝනා කෙනෙක් මාළු කපනවා. කපන කොටත් කෙනෙක් කියන්න පුළුවන් දැන් ඔබ වහන්සේ කියනවා මාළු කපන එකේ භාවනා කරන්න පුළුවන් කියලා. කොහොමද මාළු කපන එකෙන් භාවනා කරන්න කියලා. දැන් ওই මාළු කපන වෙලාවේ සිහියෙන් මාළු කපද්දී හිතන්න පුළුවන් නම් මමත් කල්ප ගාණක් මහ මුහුදේ ඉපදිලා ඉඳලා. කල්ප ගාණක් මහ මුහුදේ ඉපදිලා ඉන්නකොට මමත් ඔය වගේ කී වතාවක් කැපිලා යන්නේ. මේ විදිහේ මේසයක් උඩ මිනිසුන්ගේ ආහාරය පිණිස මමත් කී වතාවක් කැපිලා යන්නේ. මේ සංසාරයේ තියෙන ගනුදෙනුවක්. මේ සංසාරයේ ගනුදෙනු ටිකක් තියෙන්නේ. මේ ගෙවා දැමීම නිරේට වැටිලා, සතර අපායට වැටිලා, പ്രേත ලෝකෙට වැටිලා, තිරිසන් යෝනියට වැටිලා විඳවා ආපු ගමනක් තියෙන්නේ කියලා අර මාළු කපන කිනුත් කර්මස්ථානයක් මතු කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. එහෙම නැතුව අපි අර මේ නිර්මාංශ වීම කියලා ඒක ලොකුවට ඔළුවේ තියාගෙන ඒක ಗುಣධර්මයක් විදියට සලකන්න ගියොත් අපිට අර ඉහළ ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු කරගන්න එක මගහැරෙන්න පුළුවන්. අපි හඳුනන දැන් මේ කාරණේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම දැන් නිර්මාංශ වීම සුදුසුද නුසුදුසුද නැත්නම් මේක හොඳයිද නරකයිද කියන කාරණාවත් එක්ක පවතින මේ විවාදාත්මක தත්ත්වය තුළ දැන් මේ ධර්මයේ හරියටම මොකද්ද කියලා දීලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපේ අය තුළ අවබෝධයක් නොමැතිකම නේද මේ කාරණා. මේක ඇයි හරියට අපි දහමත් එක්ක විග්‍රහ කරන්නේ නැත්තේ? මෙතන රික්තකයක් තියෙනව නේද අපේ හැමෝටම? දැන් දහමත් එක්ක විස්තර කරන්න මේක පෙළඹෙන්නේ නැත්තේ ගොඩාක් දෙනෙක් දැන් ආමුදුරෝ කෙනෙකුට උනත් මේක විස්තර කරද්දී සමහරට Tamange ඉන්න ශාවක පිරිසක් මඟ හැරෙන්න පුළුවන්. මේ හාමුදුරුවෝ මේ වළඳන්න කිව්වා කියලා නිර්මාංශ වෙච්ච අය සමහර විට දැන් එච්චරට මිනිසුන්ගේ චින්තනයේ පටු වෙලානේ මනෝජ් මහත්තයා. එතකොට ඒ වගේ පටු චින්තනයක් තියෙන කෙනෙක් Tamanගේ ශ්‍රාවකත් තිසරණියත් අත්හරින්න පුළුවන්. අනේ බුදුහාමුදුරුවෝ මෙහෙමද කියලා තියන්නේ කියලා තිසරණිය ගැන දන්නේ නැති, ධර්මයක් ගැන දන්නේ නැති, සීලයක් ගැන දන්නේ නැති කෙනෙක් ඒ වැඩපිළිවෙලම අත්හරින්න පුළුවන්. ඒ නිසා මනෝජ් මහත්තයා අද පරිස්සමෙන් මේක කියන්න ඕනේ. එකක්. අනිත් එක තමයි මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ බාහිර ආටෝපෝස්සේ ಗುಣධර්ම තියනවා කියලා. ಗುಣධර්ම කියන්නේ මනෝමූලික தত্ত্বයක්. එතකොට මේ මනෝමූලිකව ඇති වෙන ಗುಣධර්ම මේ මිනිස්සු එච්චරට වලපල්ලට වැටිලා ඉවරයි. මිනිස්සු මේ බාහිර ආටෝප වලින් ಗುಣධර්ම හොයන්න පටන් ගත්තා. අඳින විදියෙන් ಗುಣධර්ම හොයන්න පටන් ගත්තා. කන විදියෙන් ಗುಣධර්ම හොයන්න පටන් ගත්තා. ඔය කවුරුවත් සීලය ගැන හිතුවේ නැහැ. ඔය කවුරුවත් හිත දියුණු කිරීමක් ගැන අදහසක් නැහැ. එයා කවදාවත් මේ ඇඟ හොදගත්තට ගමන ඉවර වුණාට පස්සේ අනේ අද මම වැඩට ගිහින් ගෙදර එනකොට මගේ හිත මොන විදියට දූෂණය වුණාද? කී දෙනෙක් නිසා මගේ හිතේ කෙලෙස් ඇති වුණාද? මං ඒ ටිකත් අයින් කරන්න ඕන කියලා හිත දිහා බලන්නේ නැති පිරිසක් බිහිවීමම ඒ කියන්නේ අභ්‍යන්තර පාරිශුද්ධිය විසුද්ධිය හදාගන්න නැතුව බාහිර පාරිශුද්ධිය ගැන විතරක් හිතන්න ගියාට පස්සේ මිනිසුන්ට ඉතුරු වෙන්නේ ඔය නිර්මාංශ වීම වගේ බොහොම සරල කාරණා ටිකක්. හැබැයි යම් දවසක ඇඟ හොදගත්තා වගේම හිතත් හදාගන්න ඕන. ඇඟ හදාගන්න එක මනෝජ් මහත්තයා බුදුදහමේ ගැඹුරු ක්‍රමේ නෙවෙයි. ඒ කියන්නේ ඇඟ හදාගන්න එක මට නම් පේන්නේ නිකන් අර කඩවල වල තියෙන්නේ මේ කුකුල් පැටව හදනවනේ කෑමට අර ඒ කුකුල් පැටව හදනවා වගේ වැඩක් මට නම් පේන්නේ. හේතුව තමයි දැන් හොඳට බලන්නකෝ මේ කුකුල් පැටියෙකුට හොඳට කන්න දීලා බොන්න දීලා විටමිනුත් දීලා බෙහෙත් හේතුත් දීලා කුකුල් පාලනය කරන ගොවියෙක් මොකටද කුකුල්ලු හදන්නේ? අනුකම්පාවකට නෙමෙයිනේ. ළඟදි දවසක ආහාරයේ පිණිස.
ඒ වගේ මිනිසුත් මේ ශරීරයට කන්න දීලා, බොන්න දීලා, නාවලා, කවලා, පොවලා මහත්යගේ පඩියෙන් භාගයක් විතර වියදම් කරලා නෝනා කොණ්ඩේ හදාගෙන ඔය ටික ඔක්කොම කරගෙන මේ ඔක්කොම ප්‍රශ්න ටික හදාගෙන මේ ඊටා සුන්දර ජීවිතයක් ගෙවනවා කියලා හිතාගෙන ඉන්න එක හරියට මේ කුකුල් පාලනය කරන ගොවියෙක් කුකුල් පැටවුන්න කන්න බොන්න විටමින් බෙහෙත් දීලා පැටව හදනවා වගේ වැඩක්. මේ කරන්නේත් ළඟදි මරුවාගේ ආහාරයේ පිණිස. ඒතර දැන් ඔතන නතර වෙච්ච කෙනෙක් මිනිස්සු හිතනවා නෑ ආහාරයෙන් තමයි විමුක්තිය තියෙන්නේ. ආහාරයෙන් පාරිශුද්ධියක් තියෙනවා. කෑමෙන් එකක් හොයාගන්න පුළුවන් කියලා හිතනවා. එතකොට මං හිතන්නේ ඔය අදහස් අනාගතයට වැඩි වෙයි. මොකද අදත් කැමති මිනිස්සු දේවදත්ත හාමුදුරුවෝ කියපු පංචවාරයත් එක්ක ගලප ගන්නනේ. දැන් අද වුණත් බලන්නකෝ දැන් දේවදත්ත හාමුදුරුවන්ට ඕන වෙනවා බුදුහාමුදුරුවෝ එක්ක අර්බුදයක් හදාගන්න. උන්වහන්සේ ළඟට ඇවිල්ලා දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ කෝකාලික කියන භික්ෂුවත් එක්ක දේවදත්ත හාමුදුරුවෝ බුදුහාර ළඟට එනවා. ඇවිල්ලා කියනවා මේ මම ආවේ ඔබ වහන්සේට වඩා හොඳ ගුණධර්ම ටිකක් ඉදිරිපත් කරන්න. මොනවද කියලා ඇහුවා. සියලු භික්ෂූන් පින්නපාතෙන් ඉන්න ඕන. ඒතර බුදුහාර කිව්වා නෑ නෑ සියලු භික්ෂූන් පින්නපාතෙන් ඉන්න ඕනේ නෑ දේවදත්ත. සියලු භික්ෂූන් පාංශකූලික සිවුරෙන් ඉන්න ඕන. නෑ නෑ කැමති කෙනෙක් සිවුරු පොරවාපුවාවේ කැමති කෙනෙක් මේ පාංශකූලික සිවුර දරපුවාවේ මිනිස්සු ගෙනත් දෙනෙකුත් පිළිගත්තට කමක් නෑ. මේකේ අපි කතා කරන මාතෘකාවට අදාළ එකක් තියෙනවානේ. සියලු භික්ෂූන් නිර්මාංශ වෙන්න ඕන. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නෑ නෑ දේවදත්ත සියලු භික්ෂූන් නිර්මාංශ වෙන්න ඕනේ නෑ. වළඳන කෙනෙක් වළඳපුවාවේ ලැබෙන දෙයක්. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය වළඳන්න ඉඩ නැත්තම් මේ වගේ කාරණයක් එළියට එයිද? එතකොට දේවදත්ත මේ ටික කියලා යනකොට දේවදත්ත හාමුදුරුවෝ එක්ක අලුතෙන් මහාන වෙච්ච 500ක් යනවා දේවදත්ත හාමුදුරුවෝ හොඳයි කියලා. එතකොට අද වුණත් දේවදත්ත හාමුදුරුවන්ගේ මතයට ගොඩක් ලකුණු හම්බෙයි අද ওই ටික කිව්වනන්නේ. එහෙමයි. හාමුදුරුවෝ මේ ගස්ගල් අයිනට වෙලා පාත්‍රය අතේ තියාගෙන ඉන්න ඕන කියලා කිව්වොත් අද වුණත් මිනිස්සු කැමති මේ ආරාමවල පන්සලේ යන ක්‍රමයට නෙමෙයි. බුදුරජාන් වහන්සේ හැම වෙලාවකම මැද තැනක ಗುಣධර්ම දියුණු කරන්න උගන්වනවා. ආහාරය තුලත් මැද සුරක්ෂිත කරගෙන භාග්‍යවතුන් වහන්සේ නිවීමේ පණිවිඩය කියනවා. දැන් උන්වහන්සේට ඕන උනේ ආහාර වට්ටෝරු ගැන කියන්න නෙමෙයි. උන්වහන්සේට ඕන උනේ කෑම හදාගන්න විදිය ගැන කියන්න නෙමෙයි. උන්වහන්සේට ඕන උනේ සසර දුක ඉවර කරගන්න පහසු වැඩපිළිවෙලක් මිනිසුන්ට කියලා දෙන්න. ඒක කියලා දෙද්දී උන්වහන්සේක නානා පරයයන් කරා ඒක ASCII අර මුල් පෙළ අයින් වෙලා ගිහින් අද ඉතුරු වෙලා තියෙනවා අර කෑමින් නිවන හොයන්න පුළුවන් අඳින විදියෙන් හොයන්න පුළුවන් අඳින එක මත තමයි විමුක්තියට කිට්ටු වෙන්නේ ඒ වගේ අදහස් ටිකක් මතුවෙලා මම කියන්නේ ඔකට පෙළ අයින් වීම ඔය තියෙන ගැඹුරුම ප්‍රශ්නේ දැන් පෙළ අයින් වුණාම වෙන්නේ අර වත්පිළිවෙත් පුද පූජා එක්ක බෞද්ධ සංස්කෘතිය ගොඩ නැගෙනවා වගේ මිනිස්සු හිතුවා බාහිර තත්ත්වයන් ඔස්සේ විමුක්තිය හොයන්න. ඒකේ එක පැත්තක් තමයි මිනිස්සු නිර්මාංශ වීම පිළිබඳ විශාල සංවාදයක් ගොඩනගා ගැනීම. අපේ හඳුරන්නේ අවසාන වශයෙන් දැන් නිර්මාංශය නැත්තම් මස් කණාය නැත්තම් මාංශ භක්ෂකය ගත්තට පස්සේ දැන් මේ අය අපිව අසනවා අපිව නරඹනවා වහන්සේට අවසාන වශයෙන් දෙන්න තියෙන කෙටිම පණිවිඩය මොකද්ද බුද්ධහමෙන් මේ ගැටලුවට? ඇත්තටම මනෝජ් මහත්තයා මට කෙටියෙන් කියන්න තියෙන්නේ කන කෙනෙක් කන්න. හැබැයි බුදුහාරු කිව්වා කියලා කියන්න එපා. නොකන කෙනෙක් නොකා ඉන්න. ඒත් බුදුහාරු කිව්වා කියලා කියන්න එපා. නොකන අයගේ රුචි අරුචි අනුව ඒගොල්ලෝ නොකා හිටියාට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. නොකා ඉන්න අය තව දුරටත් නොකා ඉන්න. හැබැයි නොකා හිටියා කියලා භාවනාවටවත් හිත දියුණු කර ගැනීමටවත් නම් අනුග්‍රහයක් නැහැ පින්වත්නි. හරි අනුකම්පාවෙන් කියන්න එපායි. හැබැයි කෑවා කියලත් මේ විමුක්ති මාර්ගයට බාධාවක් නැහැ. හේතුව තමයි අර මේ චීවර පටිග්ගහන ශික්ෂාපදේ පැහැදිලි කරද්දී අපි මේ තා කෙටියෙන් හරි ඒ කාරණේ කියන එක වටිනවා. උත්පලවන්නා භික්ෂුණිය එක්තරා වෙලාවක භාවනා කරන්න අන්දවණිය ඇතුළට යනවා. අන්දවණිය ඇතුළට වෙලා උත්පලවන්නා වාඩි වෙලා ඉන්නකොට හොරු කණ්ඩායමක් මාංශයකුත් තම්බලා ආහාරයට අරගෙන ඉන්නකොට මේ හොරු දකිනවා භික්ෂුණියක් ගහක් අයිනේ භාවනා කරනවා. ඒ භාවනා කරනවා දැකලා මේ අය කල්පනා කරනවා මේ ඉතුරු වෙච්ච එක මේ භික්ෂුණියට හරි හොඳයින් කියලා එල්ලලා තියලා යනවා. ඇය මේක අරගෙන මේකේ මාංශයක් පිළියෙල කරලා බුදුරජාණන් වහන්සේට විහාරයට අරගෙන යනවා. එතකොට අරගෙන යන එකෙන් ඇයගේ චිත්ත සමාධියට හානියක් උනේ නැහැ. එතකොට ඒ අරගෙන දැන් මේක විමුක්තියට හරි හිත දියුණු කරගන්න එකට හරි බාධාවක් නම්
එහෙමනම් ඇයට ලොකු ප්‍රශ්නයක් වෙන්න එපා. එහෙම එකක් නැහැ. ඒ නිසා ඔබට කරුණාවෙන් අවසාන යෝජනා කරන්න තියෙන්නේ ආහාරයෙන් විමුක්තියක් හොයන්න එපා. රුචි අරුචි අනුව ඔබ වළඳන්න. මේක සීලයට සම්බන්ධ නැහැ කියලා අපගේ ශාස්ත්‍රුන් වහන්සේමයි කියලා තියෙන්නේ. ඒ නිසා මට අවශ්‍ය භාග්‍යවතුන් වහන්සේ කියපු එක කියන්න විතරයි. ඔබේ රුචි අරුචි අනුව ඔබේ ආහාර වේල තීරණය කරගන්න. ධර්ම මාර්ගය කියලා කියන්නේ වෙනත්ම මාර්ගයක්. ඔබේ විමුක්තිය ඔබේ නිවන් මාර්ගය සකස් වී තිබෙන්නේ ආහාරයේ වැනි කාරණාවක් මත නෙවෙයි. ඊට එහා ගියපු ඔබේ චිත්ත සමාධිය සහ තෙන් එහා ගියපු ඔබේ ගුණ ධර්ම මත. එයි අද දවසේ මේ මාතෘකාව තුළ අවසාන වශයෙන් අපට අදහස් කරන්නට හැකියාවක් තිබෙන්නේ. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේ පූජ්‍යපාද හසලක සීල විමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේ අපේ ධම්ම සාකච්ඡාවට වැඩමවන්නට යෙදුනේ. වහන්සේට දෙපාර්ශ්ව ශිෂ්ට නමස්කාර පූර්වකව අද දවසේ අපි ධම්සභාවේ වෙනුවෙන් අපේ පුණ්‍ය අනුමෝදනාව සිහිපත් කරනවා. යලිත් ලබන ඉරිදා දවසේ ධම්සභාව තවත් වැදගත් ධර්ම මාතෘකාවක් සමග හැම බලාපොරොත්තු වෙන සමුගන්නවා. ඔබට තිසරණ සරණයි. ධම්සවිය බෝසත් ගුණති මිනිසත් සමාජයකට